බලා ගන්න අපි මේ දීපල පිරියත උපකරණ පාඩම යන්නේ LKAS 16 දීපල පිරියත හා උපකරණ මේ දීපල පිරියත හා උපකරණ පාඩමේ තියෙනවා නිර්වචන 11ක් ඒක අපි කරලා ඉවරයි ඊට පස්සේ තියෙනවා පිරිවැය ගණනය කිරීම පිරිවැය ගණනය කිරීමේ ප්‍රධාන කොටස් දෙකක් තිබුණා එකක් ස්ථාපිත කරන වත්කම් වල පිරිවැය ගණනය කිරීම අනික අත්පත් කර ගන්නා වත්කම් වල පිරිවැය ගණනය කිරීම මේ දෙකම කරලා ඉවරයි තුන්වෙනි එක ෂය ගණනය කිරීම හතර ෂය ගිනුම් තැබීම පහ දීපල පිරියත උපකරණ ඉවත් කිරීම මේ ඉවත් කිරීම යටතේ කොටස් තුනක් තියෙනවා සුන්බුන්නකට ඉවත් කිරීම විකිණීම ඊළඟට හුවමාරු ඊළඟට තියෙනවා ප්‍රත්‍යාගරණය ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා පළමු වර ප්‍රත්‍යාගරණය සහ පළමු වරට පසු ප්‍රත්‍යාගරණය මෙන්න මේ කියන කොටස් ටික තමයි අපිට කරන්න තියෙන්නේ දැන්ට මේ ටික ඉවරයි අද අපිට තියෙන්නේ ෂය ගණනය කිරීම මෙන්න මේ කොටස තමයි අද තියෙන්නේ ෂය ගණනය කිරීම ෂය ගණනය කරන්න පුළුවන් ආකාර දෙකක් දීලා තියෙනවා හැබැයි සිලබස් එකේ සරල මාර්ගමය ගැන විතරයි කතා කරන්නේ නමුත් හීනවන ක්‍රමයෙන් ගානක් හරි ආවොත් කියලා තමයි මම ඕක දීලා තියෙන්නේ කොහොම වුණත් ෂය ගණනය කිරීම යටතේ අදාළ නෝට් එක දීලා ඉවරයි අද අපිට ගණන් හදන්න තියෙන්නේ බෝඩ් එක දිහා බලා ගන්න උවමනාවෙන් ඉන්න මෙන්න මෙහෙමයි වෙන්නේ හොඳට ඇහෙනවා පේනවනේ ඉක්මනට කියන්නේ ඇහෙනවා පේනවා අවුලක් නැහැ ඔව් රයිට් බෝඩ් එක දිහා බලා ගන්න ෂය ගණනය කිරීම කරන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා සරල මාර්ග අනික හීනවන ශේෂ ක්‍රමය තව තියෙනවා අංක ගණිත ක්‍රමය කියලා එකක් තියෙනවා ඔය වගේ ක්‍රම ගොඩක් තියෙනවා මෙච්චර කාලයකට A level විෂය නිර්දේශයේ තිබුණේ මේ දෙක විතරයි ඒකිනුත් මෙයා දැන් වැඩි පාවිච්චි කරන්නේ නැති නිසා ගන්න සරල මාර්ග ක්‍රමයට තමයි ගණන් ගොඩාක් දෙන්නේ කොහොමුණත් මම මේ ක්‍රම දෙකම කියා දෙනවා ෂය ගණනය කිරීම කියන්නේ මෙන්න මේ වගේ දෙයක් දැන් අදාළ වත්කම අපි ගන්න දීපල පිරියත උපකරණ අපි කතා කරන්නේ මේ පාඩමේදී ෂය වෙන වත්කම් විතරයිනේ දීපල පිරියත උපකරණ යටතේ ඔය කියන ඔක්කොම අහු වෙනවා හැබැයි ෂය ගණනය කිරීමේදී එකම එක දීපල පිරියත උපකරණ වලට අහු වෙන එකක් අයින් කරනවා මොකක්ද අපි අයින් කරන්නේ ෂය ගණනය කිරීම සඳහා පාවිච්චි කරන්නේ නැති එක දීපල පිරියත උපකරණයක් තියෙනවා මොකක්ද ඔව් එයා ෂය ගණනය කරන්න ගන්නෙ නැහැ ඉඩම් ඔව් හරියට හරි ඉඩම් එතකොට අපි මේ ෂය ගණනය කිරීම යටතේ එයා ගැන කතා කරන්නේ නමුත් දීපල පිරියත උපකරණ යටතට අයිති ෂය කිරීම ගැන ගැන කතා කරන්නේ එතකොට දීපල පිරියත උපකරණ ඉඩම් හැර කියන වර්ගය තමයි මම මේ ෂය ගණනය කිරීම කරලා පෙන්නන්නේ ෂය ගණනය කිරීමේදී මෙන්න මේ දීපල පිරියත උපකරණය ඔයාලා හොඳටම දන්නවා ඵලදායී ජීවකාලයේ අවසානයේ ඉතිරි වෙන කොටසට කියනවා නමක් මොකක්ද සුන්බුන්නගේ ඵලදායී ජීවකාලයේ අවසානයේ ඉතිරි වෙන අවශේෂ කොටස් වලට කියනවා සුන්බුන්නගේ මෙන්න මේ සුන්බුන්නගේ හැර මෙන්න මේ අදාළ වත්කමේ ඵලදායී ජීවකාලය පුරාවටම ගෙවිලා යන කොටසක් තියෙනවනේ සමස්ත වත්කමේ වටිනකමට එහෙම නැත්නම් එයා අත්පත් කරගන්න දරපු මුදල් හා මුදල්ට සමාන දෑවල එකතුවට කියනවා නම මොකද්ද මේ සමස්ත වත්කමේ වටිනකමට කියන නම පිරිවැය අපි හිතමු ලක්ෂ 43යි පිරිවැය ලක්ෂ 43යි උදාහරණයක් විදිහට ඊළඟට ඵලදායී ජීව කාලය ඒ කියන්නේ මේ වත්කම පාවිච්චි කරන්න පුළුවන් අවුරුදු ගාන හෝ
නිෂ්පාදනය කළ හැකි ඒකක සංඛ්‍යාව. මම මෙතෙන්දි ගන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් අවුරුදු ගාන. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. 1 2 3 4 5 6 7 8. එතකොට භාවිතා කරන්න පුළුවන් වර්ෂ ගාන 8යි කියලා හිතන්නකෝ. ෂය ගණනය කිරීම කියන්නේ මෙන්න මේ එක අවුරුද්දක ගෙවෙන කෑල්ල කීයද කියලා හොයන එක තමයි ෂය ගණනය කිරීම කියලා කියන්නේ. එක අවුරුද්දකට කොච්චරක් ගෙවෙනවද? මේ ලෝකෙ කිසිම මිනිහෙකුට හරියටම කියන්න බෑ අවුරුද්දකට මෙන්න මෙච්චරක් ගෙවෙනවා කියලා. කිසිම කෙනෙකුට කියන්න බෑ. එහෙනම් අපි එක අවුරුද්දකට මෙන්න මෙච්චරක් ෂය වෙලා ඇති කියලා උපකල්පන ටිකක් අරගෙන ඇස්තමේන්තුවක් හදාගන්න එක තමයි කරන්නේ. එහෙනම් ෂය කියන්නේ සත්‍යයක් නෙමෙයි ඇස්තමේන්තුවක්. මේක පාවිච්චි කරගෙන යනකොට මගදී වෙනස් විය හැකි. ඒකට හේතුව මේක ගණනය කරන්න අපි පාවිච්චි කරනවා උපකල්පන කීපයක්. ඒ උපකල්පන නිසා තමයි මේවා ඇස්තමේන්තු බවට පත් වෙන්නේ. right. දැන් මෙන්න මේ එක අවුරුද්දක ගෙවෙන ප්‍රමාණය, එක අවුරුද්දකට ගෙවෙන වටිනාකම, එක අවුරුද්දකට ගෙවෙන කෑල්ල කීයද කියලා හොයන්න පුළුවන්. ක්‍රම කීයක් මම දැන් මෙතන මාතෘකා දාලා තියෙනවද? 2යි. සරල මාර්ග ක්‍රමය, හීනවන ශේෂ ක්‍රමය. එහෙනම් එක අවුරුද්දකට කොච්චරක් ගෙවෙනවද කියලා මේ ආකාර දෙකටම මම දැන් කියා දෙනවා. බෝඩ් එක දිහා බලාගෙන උවමනාවෙන් ඉන්න. සරල මාර්ග ක්‍රමය. මේකේ විශේෂත්වය අහගන්න. සරල මාර්ග ක්‍රමයේ විශේෂත්වය පාවිච්චි කරන වර්ෂ ගාන වර්ෂ මුළුල්ලේම ෂය වීම මොකක්ද? සමානයි. මේ අවුරුද්දේ ලක්ෂ 5යි නම් ලබන අවුරුද්දේ ෂය වීම ලක්ෂ 5යි. ඊට පස්සේ අවුරුද්දේ ලක්ෂ 5යි. ඊට පස්සේ අවුරුද්දේ ලක්ෂ 5යි. මෙයාගේ විශේෂත්වය හීනවන ශේෂ ක්‍රමයේ විශේෂත්වය මොකක්ද? පළවෙනි අවුරුද්දේ මෙච්චරක්, දෙවෙනි අවුරුද්දේ මෙච්චරක්, තුන්වෙනි අවුරුද්දේ මෙච්චරක්, හතරවෙනි අවුරුද්දේ මෙච්චරක්, පස්වෙනි අවුරුද්දේ මෙච්චරක්. මොකද්ද මේකෙන් අදහස් වෙන්නේ? ෂය වීම ක්‍රමයෙන් හීන වෙමින් යන, අඩු වෙමින් යන. එහෙනම් හීනවන ශේෂ ක්‍රමයේදී වෙන්නේ පළවෙනි අවුරුද්දට වඩා දෙවෙනි අවුරුද්දේ ෂය වීම අඩුයි. ඊටත් වඩා ඊළඟ අවුරුද්දේ ෂය වීම අඩුයි. ඔන්න ක්‍රම දෙකේ වෙනස, ප්‍රධාන වෙනස. දැන් ගණනය කරගන්න ආකාරය පිළිබඳව මම පැහැදිලි කිරීමක් කරන්නම් බලන්න. සරල මාර්ග ක්‍රමේදී ෂය වීම හොයන විදිය. ෂය සමානයි ෂය කළ හැකි අගය. ෂය කළ හැකි අගය බෙදීම ඵලදායි ජීව කාලය. ෂය කළ හැකි අගය බෙදීම ඵලදායි ජීව කාලය. හෝ ෂය කළ හැකි අගය. මේ හරි පොඩ්ඩක් පේන්නේ නැහැ වගේ ලියන ඒවා. ෂය කළ හැකි අගය බෙදීම නැත වැඩි කිරීම ෂය ප්‍රතිශතය. ෂය කළ හැකි අගය වැඩි කිරීම ෂය ප්‍රතිශතය. මේක තමයි සරල මාර්ග ක්‍රමයේදී එක අවුරුද්දක ෂය වීම හොයන ක්‍රම දෙක. මේ දෙකෙන් කොයි ක්‍රමයකට හෙව්වත් එකම උත්තරයයි එන්න පුළුවන්. ෂය කළ හැකි අගය බෙදීම ඵලදායි ජීව කාලය. එහෙම නැත්නම් ෂය කළ හැකි අගය වැඩි කිරීම ෂය ප්‍රතිශතය. දැන් මට කියන්න මෙයා වෙනුවට ඔබන්න පුළුවන් මොකක්ද? ෂය කළ හැකි අගය කියන එක වෙනුවට ඔබන්න පුළුවන් මොකක්ද? පිරිවැය ඍණ සුන්බුන් අගය. පිරිවැය ඍණ සුන්බුන් අගය. එහෙනම් අපි සාමාන්‍යයෙන් ෂය සමානයි. මෙයා ලියන්නේ නැතුව මොකක්ද ලියන්නේ? පිරිවැය ඍණ සුන්බුන් අගය බෙදීම ඵලදායි ජීව කාලය. හෝ පිරිවැය ඍණ සුන්බුන් අගය එන උත්තරේ වැඩි කිරීම මොකද්ද? ෂය ප්‍රතිශතය. තේරුණානේ? හීනවන ශේෂ ක්‍රමය. හීනවන ශේෂ ක්‍රමය. එයාව හදන්න කලින් මම මෙයාගෙන් උදාහරණ අභ්‍යාසයක් කරලා පෙන්නනවා බෝඩ් එක දිහා බලන්න. මම ලියපු ඉස්සලා උදාහරණේ පිරිවැය ලක්ෂ 43යි. ඍණ සුන්බුන් අගය කීයක් තිබුණේ?
ලක්ෂ 3යි. ඒ කියන්නේ 300. දහස් වලින්. බෙදීම ඵලදායි ජීව කාලය වර්ෂ කීයද? වර්ෂ 8. එහෙනම් 4300න් 300 ගියාම 4000යි 4000 බෙදීම 8 කීයද? 500යි. මෙන්න වාර්ෂික ෂය. ලබන අවුරුද්දේ බැලුවත් ෂය කීයද? 500යි. එහෙනම් පුතා සරල මාර්ග ක්‍රමයේදී ෂය එකපාරක් හෙව්වම ඇති. ඒක ඊළඟ අවුරුද්දෙත් ඒකමයි ඊළඟ අවුරුද්දෙත් ඒකමයි. ඒක දිගටම යනවා. හැබැයි මෙන්න මෙයා වෙනස් වුණොත් කවුද මේ? පිරිවැය. පිරිවැය වෙනස් වෙන අවස්ථා තියෙනවා. එයා වෙනස් වුණොත් මෙයා වෙනස් වෙනවා. මෙයා වෙනස් වුණොත් මෙයා වෙනස් වෙනවා. මෙයා වෙනස් වුණොත් මෙයා වෙනස් වෙනවා. ළමයි මේ දෙකම මොනවද? උපකල්පන. මේ දෙකම උපකල්පන. සුන්බුන්නගේ කියලා කියන්නේ පළදා ජීව කාලයේ අවසානයේ ඉතිරි වෙන කෑල්ල විකුණ ගන්න පුළුවන් ගන්න. අපිට තව අවුරුදු 8කට පස්සේ ඉන වටනගම හරියටම අද කියන්න පුළුවන්. බෑ නිකන් දල අදහසක් අරගෙන මෙන්න මෙච්චරක් වෙයි කියලා හිතලා ගාන හදමු. අවුරුදු 3ක් පාවිච්චි කරලා පස්සේ මේ වත්කමේ වටනගම අතිශයින් වැඩි වෙනවා. උදාහරණයක් ලංකාවේ වාහන ගෙන්නන එක නැමැත්තුවන් දැන් අවුරුදු 2කට කලින්. දැන් ආයෙත් කියනවා තවත් අවුරුදු දෙකක් යනකම් වාහන ගෙන්නන්නේ නැහැ. එහෙනම් පවතින වාහනවල වටනකම් මොනවාද? අතිශයින් වැඩි වෙනවනේ. අතිශයින් වැඩි වෙනවා. එහෙනම් පුතා ඵලදායි ජීව කාලයේ අවසානයේ ඉතිරි වෙන කෑල්ලත් මොනවා වෙන්නේ? වටනකම් වැඩි වෙනවා. එතකොට මේ සුන්බුන්නගේ වෙනස් වෙනවා කියන්නේ අනිවාර්යෙන් වාර්ෂික ෂය මොනවා වෙනවද? වෙනස් වෙනවා. හැබැයි මෙයා වෙනස් වෙනවා. මං කියවනේ දැන් වාහනවල වටනකම අතිශයින් වැඩි වෙලා කියලා. එතකොට මෙයා වෙනස් වෙනවා. මෙයාට කියනවා අදාළ වත්කමේ වර්තමාන වෙළඳපොළට යලි අගය කිරීම. ඒකට කියනවා ප්‍රත්‍යාගන්නේ. ආන්නේ කොටසදී ඒක වෙනම උගන්න. තේරුණාද? ඵලදායි ජීව කාලය වෙනස් වෙන්න පුළුවන්. අපි හිතන් ඉන්නවා අවුරුදු 8ක් පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඒ වුණාට දැන් ඔය ධනේශ්වර බයික් එක ගන්නකොට එයා හිතන් හිටියේ ඒ බයික් එක අවුරුදු 15ක් විතර හොඳම මට්ටමේ පදින්න පුළුවන්. අවුරුදු 2කමාරක් විතර පැදලා කොහොම හරි මට කෝල් එකක් දෙනවා මැදගම හරියේදී පොඩ්ඩක් එන්න පුළුවන්ද කියලා. මං ගෝ පොඩ්ඩක් නෙමෙයි ඔක්කොම එන්නම්. මිනිහා තල්ලු දානවා මං නැගගෙන. ඕකයි උනේ. වැඩක් නැහැ. එතකොට ඵලදායි ජීව කාලේ අවුරුදු 15ක් කියලා හිතන් හිටියට මගදී මොනවා වුණාද? වෙනස් වුණා. මේක රෙකෝඩින් යනවා මේවා පෙන්වන්න එපා. මගදී වෙනස් වෙනවා. එතකොට අර අවුරුදු 15ක් කියලා හිතන් හිටු ඵලදායි ජීව කාලේ දැන් අවුරුදු 4ට බැස්සා. තේරුණාද? එතකොට වාර්ෂික ෂය මොනවා වෙනවද? වෙනස් වෙනවා. මේ බෙදෙන සංඛ්‍යාව අඩු වෙනවනේ. එතකොට ලැබෙන පිළිතුරු ලොකු වගයක්. තේරුණානේ? එහෙනම් මේවා උපකල්පන මේවා වෙනස් වෙන්න පුළුවන්. මගදී ගන්න ඒ වෙලාවවලදී ලැබෙන තොරතුරු මත මේවා වෙනස් වෙන්න පුළුවන්. මෙන්න සරල මාර්ගය. දැන් කොහොමද එතකොට ෂය ප්‍රතිශතයක් දාන්නේ? හිතන්න මෙහෙම. පිරිවැය ලක්ෂ 8යි සුන්බුන්නගේ 50000යි ෂය ප්‍රතිශතය 110යි. මෙහෙම අභ්‍යාසයක් එන්න පුළුවන්. ෂය ප්‍රතිශතය මෙහෙම වෙලාවට කවුරු දෙන්නේ නැද්ද ගානේ? අපිට වැඩකුත් නෑ යා. කවුද? ඵලදායි ජීව කාලේ අපිට වැඩක් නෑ. 100ට 10 කියන්නේ ඵලදායි ජීව කාලේ අවුරුදු කීයද? 100ට 10 කියන්නේ ඵලදායි ජීව කාලේ අවුරුදු කීයද? 100ට 10 කැලි කීයද තියෙන්නේ? 10යි. එහෙනම් ඵලදායි ජීව කාලේ අවුරුදු 10යි. තේරුණා? 100ට 20 කියන්නේ ඵලදායි ජීව කාලේ අවුරුදු කීයද? 5යි. 120 කැලි තියෙන්නේ 5යි. එතකොට ඵලදායි ජීව කාලේ අවුරුදු 20 කියලා ගානක් දුන්නොත් ෂය ප්‍රතිශතය ඔයාලා කීයද ගන්න? ඵලදායි ජීව කාලේ අවුරුදු 20යි කිව්වොත් ෂය ප්‍රතිශතය ඵලදායි ජීව කාලේ අවුරුදු 20ක් 100 බෙදන්න 20ෙන් 100 20ෙන් බෙදාපුවාම 5යිනේ තියෙන්නේ. එහෙනම් වාර්ෂිකව 105 ගානේ තමයි ෂය වෙන්නේ කියන එක තමයි මේකේ අදහස. තේරුණාද? ෂය ප්‍රතිශතය දුන්නත් ඵලදායි ජීව කාලය දුන්නත් මොන ක්‍රමයකට හැදුවත් උත්තරේ එකයි එන්න පුළුවන්. හරිනේ?
ලියා ගන්න ටියුට් එකේ ගණන් හදන්න කලින් ඉක්මන් ලියා ගන්න. ඉක්මන් ලියා ගන්න. පිරිවැය 8,20,000ක යන්ත්‍රයක පිරිවැය 8,20,000ක යන්ත්‍රයක පිරිවැය 8,20,000ක යන්ත්‍රයක සුන්බුන් අගය රුපියල් 70,000කි. රුපියල් 70,000කි. එහි ඵලදායී ජීව කාලය එහි ඵලදායී ජීව කාලය ඒ ඵලදායී ජීව කාලය වර්ෂ 15කි. වර්ෂ 15කි. සරල මාර්ග ක්‍රමයට වාර්ෂිකව ෂය කළහොත් පළවෙනි ප්‍රශ්නේ වාර්ෂික ෂය දෙවෙනි ප්‍රශ්නේ වර්ෂ 7කට පසු එහි ධාරණ අගය කොපමණද? වර්ෂ 7කට පසු එහි ධාරණ අගය කොපමණද? ඉක්මනට හදන්න. බලා ගන්න. පිරිවැය 820 ඍණ සුන්බුන් අගය 70 බෙදීම ඵලදායී ජීව කාලය වර්ෂ 15. 820න් 70ක් ගියාම 750යි. 750 15න් බෙදුවම වාර්ෂික ෂය 50යි දෙන්නේ බලන්න. මේකට හරියක් දාගන්න. ඔන්න පළවෙනි ප්‍රශ්නට අදාළ උත්තරේ වාර්ෂික ෂය. පළවෙනි ප්‍රශ්නට අදාළ උත්තරේ වාර්ෂික ෂය 50000යි. දෙවෙනි ප්‍රශ්නේ වර්ෂ 7කට පසු ධාරණ අගය. ධාරණ අගය සමානයි පිරිවැය ඍණ සමුච්චිත ෂය. ධාරණ අගය සමානයි පිරිවැය ඍණ සමුච්චිත ෂය. පිරිවැය අපි දන්නවා 820 ඍණ. පිරිවැය 820යි. සමුච්චිත ෂය කියන්නේ ධාරණ අගය හොයන දවසට ෂය වීම වල එකතුව. එක අවුරුද්දකට 50000යි ආවේ. එවැනි අවුරුදු කීයකට පස්සේද මේ ඉල්ලන්නේ? 7කට පස්සේ. එක අවුරුද්දකට 50යි නම් සරල මාර්ගමයට අවුරුදු 7ටම 50000 බැගින් වෙන්නේ. එතකොට අවුරුදු 4ට 350යි. එහෙනම් 820 ඍණ 350යි. 820න් 350ක් අඩු වුණාම 470ද බලන්න ධාරණගේ 470යි. හරි දාගන්න. 470යි. right. ලියා ගන්න ඊළඟ ගාන. යන්ත්‍රයක ලකුණු කළ මිල රුපියල් 9,20,000ක්. යන්ත්‍රයක ලකුණු කළ මිල රුපියල් 9,20,000ක්. 9,20,000ක්. ලද වෙළඳ වට්ටම රුපියල් 20,000ක්. ලද වෙළඳ වට්ටම රුපියල් 20,000ක්.
එහි වාර්ෂික බලපත්‍ර ගාස්තුව 50000ක් වන අතර එහි වාර්ෂික බලපත්‍ර ගාස්තුව 50000ක් වන අතර එහි වාර්ෂික බලපත්‍ර ගාස්තුව 50000ක් වන අතර ගෙන ඒමේ කුලී රුපියල් 50000ක් ගෙන ඒමේ කුලී රුපියල් 50000ක් ගෙන ඒමේ කුලී රුපියල් 50000ක් මම ආපහු කියන අඩුපාඩු තියෙනවා බලා ගන්න යන්ත්‍රයක ලකුණු කළ මිල 9,20,000ක් ලද වෙළඳ වට්ටම රුපියල් 20,000ක් වාර්ෂික බලපත්‍ර ගාස්තු රුපියල් 50,000ක් වාර්ෂික බලපත්‍ර ගාස්තු රුපියල් 50,000ක් ගෙන ඒමේ කුලිය රුපියල් 50,000ක් ගෙන ඒමේ කුලිය රුපියල් 50,000ක් वर्ष 7කට පසු එහි සුන්බුන් නගය वर्ष 8කට පසු वर्ष 8කට පසු එහි සුන්බුන් නගය රුපියල් 2,50,000ක් වේ රුපියල් 2,50,000ක් වේ එක वार्षिक ෂය वार्षिक ෂය දෙක वर्ष 4කට පසු ධාරණ අගය वर्ष 4කට පසු ධාරණ අගය තුන යන්ත්‍රයේ ෂය කළ හැකි අගය බණහදන් දන්න බලා ගන්න මෙයා ගන්න චතුරංග මේකේ ටියුට් එක ආයතන නැති තාමත් ගන්න පුළුවන් හොඳේ මේකේ රෙකෝඩින් එක දානවා සිග්නල් නැති අය ඉන්නවා ඔය ඇලවල් ලයින් එහෙම ඉන්නවා සිග්නල් අඩුයි මොනා කරන්න ඉතින් පවුද ඒ ළමයි ගැන දුකයි දැන් මේක තහන්නේ සිග්නල් නැහැ නේද එක්කෝ ගේන්න ඕනේ නගරෙට නැත්නම් කණු උස්සගෙන යන්න ඕනේ ගෙද ඇලගාව බලා ගන්න ෂය සමානයි පිරිවැය හොයන්න ඕනේ මේක මෙන්න පිරිවැය හොයන විදිය ලකුණු කළ මිල 920 මේ උගන්ලා තින්නේ ඒකෙන් වෙළඳ වට්ටම අඩු කරන්න 20 එහෙනම් ගැනුම් මිල 900යි वार्षिक බලපත්‍ර ගාස්තු එකතු කළ හැකිද බැරි හේතුව මොකක්ද වාර්ෂික හැම අවුරුද්දෙම දරන්න ඕනි නිතර කරන්න වෙන වියදමක් නම් කිසිසේත් පිරිවැයට එකතු කරන්න බෑ ගෙනීමේ කුලී එකතු කළ යුතුද අනිවාර්යයි ගෙනීමේ කුලී එකතු කරන්න ඕනි ඔච්චරයි එහෙනම් මේ වත්කමේ පිරිවැය 950යි එහෙනම් පුතා පිරිවැය 950 ඍණ සොන්බුන් නගය 250 ඔන්න ඔයාලගේ තුන්වෙනි ප්‍රශ්නෙට උත්තරේ මොකක්ද මේ ෂය කළ හැකි අගය හරිනම් හරි දාගන්න 700ක් එන්නේ ෂය කළ හැකි අගය 700යි හරිනම් හරි දාගන්න ෂය කළ හැකි අගය 700යි ඊළඟ
ෂය බලන්න බෙදන්න ඵලදායි ජීව කාලය අවුරුදු 8න් අවුරුදු 8න් බෙදන්න 950න් 250 ගියම 700යි 708න් බෙදා 708න් බෙදාපුවාම 250 කැලලකුත් වෙනවද කිය 87500ද බලන්න උත්තරේ මේක දෙන්නේ 87යි 500යි ඔව් හරි දාගන්න මේකට හරි දාගන්න මේකේ අහනවා ධාරණගේ වර්ෂ කීයකට පස්සේද 4කට පස්සේ පිරිවැය ඍණ සමුච්චිත ෂය පිරිවැය හොඳටම දන්නවා 950 ඍණ ළමයි අවුරුදු කීයක ෂයද අවුරුදු 4කට පස්සේ නේද ඉල්ලන්නේ එහෙනම් 87500 වැඩි කිරීම 4 එහෙම හොයන්න ඕනේ මං කෙලින්ම දානවා 350යි කියලා. ඇයි මම මෙහෙම දැන් කොහොමද මෙහෙම ගත්ත එකපාරට? පුතා හරියට මං අහලා තියෙන ප්‍රශ්නේ ඵලදායි ජීව කාලයෙන් කොච්චර කාලයකට පස්සේද? හරියටම භාගයකට පස්සේනේ. එහෙනම් අපි 87500 4ෙන් වැඩි කරගෙන ඉන්න ඕනේ. නෑ. ෂය කරන්න පුළුවන් 700 නම් දරුවා. ඒ 700න් හරියටම කොච්චරක් දැන් ෂය වෙලා? භාගයක් ෂය වෙලා. 700න් භාගයක් කියන්නේ 200. එහෙනම් ඒක අඩු කරලා ගත්තට පස්සේ උත්තරේ ධාරණ ගේනවා 600යි. හරිද බලන්න 600. අර විදිහට වැඩි කරලා ගත්තත් එනවා ඉතින්. කොහොම හරි කෝට්ටේනේ යන්නේ. 600යි. අපි යනවා ඊළඟ අභ්‍යාසය. මම තාම ටියුට් එකේ ගණන් හදන්න දුන්නේ නැහැ. මෙන්න ඊළඟ අභ්‍යාසය. ලියා ගන්න. රතයක වර්ෂ 3කට පසු සමුච්චිත ෂය වර්ෂ 3කට පසු සමුච්චිත ෂය රුපියල් 1,20,000ක් 1,20,000ක් එහි සුන්බුන් වටිනාකම රුපියල් 80,000ක් වන අතර ඵලදායි ජීව කාලය වර්ෂ 8කි. වර්ෂ 5කට පසු එය මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ දැක්වෙන අයුරු පෙන්වන්න. වර්ෂ 5කට පසු එය මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ දැක්වෙන අයුරු පෙන්වන්න. මූල්‍ය තත්ත්ව ප්‍රකාශය පෙන්වන්නේ මෙන්න මෙහෙම. පිරිවැය සමුච්චිත ෂය ධාරණගේ මම කතා කරේ රත ගැනනේ රත කියලා ලියලා රතේ පිරිවැය ලියනවා සමුච්චිත ෂය ලියනවා ධාරණගේ ලියනවා. හදන්න ඉක්මනට.
බෝඩ් එක දිහා බලාගන්න. බලාගන්න. දැන් මම එකම අභ්‍යාස වර්ගයනේ මේ කරන්නේ. සරල මාර්ග ක්‍රමයට ක්ෂය වීම හොයන එක තමයි මම මේ උගන්වනවා. එතකොට මම එකම ගණනය කිරීම ගණන් තව තව හදමින් මම මේ ඔයාලට උගන්වනවා. එතකොට මං හිතනවා පළවෙනි ගාන හැදුවා සමහර විට ඔයාලට හදා ගන්න පුළුවන් වෙන්නත් ඇති බැරි වෙන්නත් ඇති. කෙනෙකුට බැරි වෙන්නේ නැති. ඊට පස්සේ මං දැන් හිතනවා කවුරු හරි ඉල්ලීමක් කරනවා මේක නැවත හදන්න කියලා. හැබැයි මං දෙවෙනි ගාන ලියලත් ඉවරලා මම මේක මැසේජ් එක එවනවා පරක් වෙලා හරි මං දැක්කේ මේ වෙලාවේ හරි නම් මං එතනදී ආපහු අර පරණ අභ්‍යාසය මං ආපහු කියලා දෙන්න වෙලාව ගන්න නැත්තේ මේ ගණනය කිරීමම මං දෙවෙනි අභ්‍යාසය කරලා පෙන්නනවා නම් ඒ ඕනම ළමයෙකුට පුළුවන් කලින් අභ්‍යාසය ඊට පස්සේ හදා ගන්න. මේකෙදි තේරෙනවා නම්. ඒකෙදි තේරෙන්නේ නැත්නම් ආයෙ මැසේජ් එකක් දාන්න ඊළඟ එකත් මං ඒකමත් මං ඒ වෙලාවේ දැක්කොත් මං කියලා දෙන්නම්. ඊළඟ ගාන ඒ જાතිම අභ්‍යාසයක් නිසා මේ දෙකම බැරි වෙච්ච කෙනාට මේ දෙකම හදා ගන්න පුළුවන්. මං තාම මේ කොටස ඉවර කරේ නැහැ. තේරුණාද? අනික මං උස ළමයාටයි මිටි ළමයාටයි කළු ළමයාටයි සුදු ළමයාටයි වෙනසක් කරලා නැහැ. මම වෙනසක් කරන්නෙත් නැහැ. පැහැදිලිද? බලු කතා කියන්න එපා. බැරනම් යන්න පුළුවන්. එකෙකුට මම වෙනස් විදිහට සලකන්නේ නැහැ. මගේ ළමයි තමයි ඔක්කොම. බඩ ඉගෙන ගන්න පුළුවන්ද නැද්ද කියන එක බලලා මම උගන්ලා නැහැ. මට එහෙම උගන්වන්න ඕන නම් තොපි ඔක්කොම දාගෙන මේකේ ඉන්නෙත් මම මේ තෝරගෙන එක එකට උගන්වන්නේ උඹලා ඔක්කොටම තමයි උගන්වන්නේ. මම දැක්කනම් හෝ පරක් වෙලා දැක්කනම් හරි ඒකම නම් කරන්නේ සමහරට මගේ හැරෙන්නේ නැති. බලන්න ඉගෙන ගන්න පුළුවන් ද බැරි කියලා හිතාගෙන එක එකට වෙන වෙනම කරන්නේ නැහැ මම. මං ඔයාලට මෙච්චර කාලයකට ඉගෙන ගන්න පුළුවන්ද බැරිද කියලා එහෙම උන්නේ නැහැ. ඔක්කොටම ඉගෙන ගන්න පුළුවන්. හැබැයි ළමයා වැඩ කරන වේගය වෙනස් වෙන්න පුළුවන්. හැබැයි මං එහෙම මේ එකෙක් ගණන් හදන ඌට විතර උගන්වනවා කියලා මම උගන්වනවද කවදාවත් පන්ති? මොකක්ද අදහස හිටියේ මතකත් නැහැ. පන්තියක් තියෙනවා. පන්තිය දන්නවද? අයියේ කියන්නේ දෙන්නේ. පාර විනාඩියක් දෙන්න. බලාගන්න. මම හිතලා නොකියුවට නිකන් මට හිතනවා මේක අර විදිහට කිව්වට පස්සේ මට හිතෙනවා මං එහෙම තෝරන්නේ නැහැ. මට ළමයි ඔක්කොම එකයි. ඒකයි අප්සෙට් එක.
මම ඔයාලගේ පන්තියේදී මම ඔයාලා දැන් මට මාව මුණ ගැහිලා තියෙනෝනේ පන්තියේදී ඕන් තරම් අවුරුද්දක් විතර අපි එකට හිටියානේ. ඒකට මාව තාම අඳුර ගන්න බැරි වෙලා නම් ඇත්තටම කනගාටුයි. මං කවදාවත් කිසිම ළමයෙකුට වෙනස් කළ සලකන්නේ නැහැ. ඒක උස ළමයාද මිටි ළමයාද ලස්සනද කැතයිද එහෙම එක්කුත් නැහැ. ඉගෙන ගන්න පුළුවන්ද බැරිද කියලා එකක් නැහැ. ඔයාලා හැමෝටම ඉගෙන ගන්න පුළුවන්. හැබැයි තමන්ගේ හිතේ තියෙන දේ අනුව තමයි ඉගෙන ගන්න බැරි වෙනවා නම් බැරි වෙන්නේ. කෙනෙක් හිතන් ඉන්නවා නම් මට ඉගෙන ගන්න බෑ කියලා ඇත්තටම බෑ. කවදාවත් ඒක කරන්න බෑ. තමන්ට පුළුවන් වෙන්න ඕනි ශක්තියක් ගොඩනගා ගන්න මට පුළුවන් මං කොහොම හරි කරගන්නවා මට ඉගෙන ගන්න පුළුවන් ඒ ශක්තිය ඇතුලේ තියෙන්න එපා. මට මොනියම් හෝ මගේ ඇරීමක් මෙතන නම් ඇත්තට මෙතන එක ළමයෙක් ඒ ළමයාත් නොදැනුවත්ව වෙන්නේ නැති එහෙම කියන්නේ නැත්නම් ඒවට මට හිතට රිදුණා ඒකයි. ඒ ළමයා සෝරි කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. මං මේ දැන් මං ඒ දරුවා එල්ල කරගෙන මේ කියනවා නෙමේ කවුරු හරි එහෙම හිතන් ඉන්නවා නම් පොදුවේ මං ඔයාලා මට ඔක්කොම එකයි. ඔව්. සමහරලාට මගේ ළමයින්ට යම් දේවල් නොකර කැපකිරීම කළා මං ඔයාලට කරලා තියෙනවා. ඕ. එහෙම කරලා තියෙනවා. දැන් මං එන හිතේ අමාරුවෙන් හිටියේ මට ඇත්තටම දවස් 3ක් වගේ කට් වුණා මේ පන්තිය කරන්න බැරි වුණා. මගේ ඔළුවේ තියෙන මං දැන් ඒ දවස් කට් වෙච්ච ප්‍රමාණයට දවස් ගාන නෙමෙයි වටින්නේ මං අර මට කරගන්න බැරි වෙච්ච කොටස් ටික කොහොම හරි ඉක්මනට කරලා දෙන්නේ කොහොමද කියලා මං කල්පනා කරා. සමහරට ඔයාලා තාම අලුත් වැඩි ඇති. පරණ අයියලා අක්කලාගෙන් අහලා බලන්න. ජීවිතේට මං එහෙම කරන්නේ. පළදායි ජීව කාලේ අවුරුදු 8යි. 1 2 3 4 5 6 7 8 සුන්බුන්නගයක් තියනවද? සුන්බුන්නගේ 80ක් වගේ තමයි මට මතක. ඔව්. ගානේ කියලා තියෙනවා මට කියන්න පුතා මෙන්න මේ ටිකට කියන නම මොකක්ද? ওই ටිකට කියන්නේ මොකක්ද? 1 2 3 4 5 6 7 8 මේ ටිකට කියන නම මොකක්ද? 8 කියන්නේ නම් පළදායි ජීව කාලය. හැබැයි මේක ඇතුලේ තියෙන වටිනකමට කියන්නේ මොකක්ද? මේ වටිනකමට මොකක්ද කියන්නේ? ඔව්. මේක පුතා මේ සමුච්චිත ෂය නෙමෙයි. මේක ඇතුලේ තියෙන ඔක්කොගෙම එකතුව සමුච්චිත ෂය නෙමෙයි. සමුච්චිත ෂය කියන වචනේ තීරණය වෙන්නේ යම් දිනකට කොච්චර ෂය වෙලාද කියලා අහුවොත් විතරයි. මං අහන්නේ මේක ඇතුලේ තියෙන වටිනකමට කියන්නේ මොකක්ද කියලා. මේකට කියන්නේ මොකක්ද? පිරිවැය. ඒකෙන් මෙයා අයින් කළ ඉතිරි වටිනකම මං අහන්නේ. පිරිවැයෙන් මොකක් අයින් කරන්න කියලාද කියන්නේ? සුන්බුන්නගේ අයින් කරන්න. එතකොට මේ ටිකට කියන්නේ මොනාගේ කියලාද? ෂය කළ හැකි අගය. ඒ ෂය කළ හැකි අගය ඇතුලේ සමාන අවුරුදු 8කට බෙදාගෙන කෑල්ල අවුරුද්ද ගානේ ෂය කරනවා. අවුරුදු කීයක ෂයද මේ ගානේ දීලා තියෙන්නේ? අවුරුදු 3ක සමුච්චිත ෂය දීලා තියෙනවා 120යි කිය. එහෙනම් පුතා මම මේක බෙදනවා 3ෙන්. මට එනවා එක අවුරුද්දක කෑල්ලක් කීයද? 40යි. තේරුණාද? එක අවුරුද්දක කෑල්ලක් 40යි නම් 40 කෑලි කීයක් මේ සමානව ගෙවෙනවද? 8ක්. ධන මෙතන කෑල්ල කීයද? 80යි. දැන් මේ එන උත්තරේ මොකක්ද? 40 කෑලි 8කුයි මේ 80යි එකතු වුණාම මොකක්ද හැදෙන්නේ? පිරිවැය. එහෙනම් 40 වැඩි කිරීම 80 320යි. 320 ධන 80 400. එහෙනම් මේ වත්කමේ පිරිවැය මේ දීපල පිරියත් උපකරණයේ පිරිවැය කීයද? 400. පිරිවැය 400යි.
ප්‍රශ්නෙන් ඉල්ලන්නේ මෙන්න මේ තීරු තුනේ වටනකම් ටිකනේ. පිරිවැය 400. දැන් සමුච්චිත ෂය අවුරුදු කීයක ෂයද මේ ඉල්ලන්නේ? 5ක. ඔයාලා හොඳටම දන්නවා එක අවුරුද්දක් දැන් කීයද? 40යි. 40 ඒවා 5ක් 200යි නේද? එහෙනම් 400න් 200 ගියාම ධාරණගේ උත්තරේ 200යි. බලමු එක ළමෙක් හරි හරියට උත්තර දාලාද කියලා. ධාරණගයක් නම් දාලා නැහැ වගේ කවුරුත්. ඔව්. ගයානි ආයි කියලා දෙන්න කියලා තියෙනවා. බලා ගන්න. මම ආපහු කියා දෙන්න. මේක පැහැදිලි නම් ආපහු ඇදුවට පස්සේ කියන්න වැඩේ හරි කියලා ආපහු තේරෙන්නේ නැත්නම් කියනවා ආපහු කියා දෙන්න. මේ බලන්න. මේ ගානේ තොරතුරු ටික මම දා ගන්නවා. මේවා පොඩි කාලයක් ටික කාලයක් ගියාම මේවා නිකම් ඇඟට එනවා බය වෙන්න එපා. හොඳේ. මේ එතකම් මේ විදිහට කොටු ගහලා වගේ ගන්න පුල් try එකක් දෙන්න. ටික දවසක් ගියාම මේවා නිකම්ම එනවා පොඩි පොඩි ගණන් තියෙන. ගානේ කියනවා ඵලදායි ජීව කාලේ අවුරුදු 8යිනේ. මම මාක් කරගන්නවා 1 2 3 4 5 6 7 8. මෙතන සුන්බුන්නගේ තියෙනවා. ඒක ඵලදායි ජීව කාලේ අවසානයේ කෑල්ල. 1 2 3 4 5 6 7 8. මේක අවබෝධ කරගන්න. එතකොට මේ කෑල්ල කීයයි කියලාද අපි කියන්නේ? 80යි. සුන්බුන්නගේ 80යි. හරිද? ඊළඟට මේ සම්පූර්ණ කෑල්ලට කියන්නේ මොකක් කියලාද? පිරිවැයනේ. මේ සම්පූර්ණ කෑල්ල පිරිවැය. පිරිවැය. මෙන්න මේ කෑල්ලට මොකක්ද කියන්නේ? පිරිවැයයි සුන්බුන්නගේ අයින් කරාට පස්සේ සමස්ත පිරිවැයෙන් සුන්බුන් කෑල්ල අයින් කරාට පස්සේ ඒකට මොකක්ද අපි කියන්නේ? ෂය කළ හැකි අගය. මේ තියෙන්නේ එහෙනම් ෂය කළ හැකි අගය. ෂය කළ හැකි අගය. තේරුණාද? ගානේ දීලා තියෙනවා තොරතුරක් 1 2 3 මෙන්න මේ අවුරුදු 3 ෂය වීම වල එකතුව කීයද? 120. සරල මාර්ගමේට අනිවාර්යෙන් අවුරුද්දක ෂය තවත් අවුරුද්දක ෂය සමග මොනවා වෙනවද? සමාන. එහෙනම් මං 120 බෙදනවා කීයෙන්ද? 3. තේරුණාද? එතන 120 3ෙන් බෙදුවම එක කොටු මෙතන එක කොටු කෑල්ලක් කීයද? 40000. එහෙනම් පුතා 40 කෑලි කීයක් තියෙනවද මෙතන? 8ක් තියෙනවා. හැබැයි 40 කෑලි 8 කියන්නේ පිරිවැයද ෂය කළ හැකියද? ෂය කළ හැකියද? එහෙනම් 40 වැඩි කිරීම 8 ධන මට ඕනි පිරිවැය හොයාගන්න. කීයද මේකට එකතු කරන්නේ? 80ක්. 40 වැඩි කිරීම 8 320යි. 320 ධන 80 400. තේරුණානේ? දැන් මට ඕනි සමුච්චිත ෂය බලන්න. 400 ඍණ සමුච්චිත ෂය අවුරුදු කීයකට පස්සේද මේ ඉල්ලන්නේ? 4කට පස්සේ. 5කට පස්සේ. එක කෑල්ලක් 40යි කියලා අපි දන්නවනේ. 45ක් කීයද? 200. උත්තරේ එහෙනම් 200.
ගයානි තේරුණාද? හරිනේ? තුරුණි කියන්න මොකද්ද කේස් එක? ආපහු වුන්ද? හරිනේ? හරි. ලියා ගන්න ඊළඟ ගාන. वर्ष 4කට පසු ධාරණ අගය वर्ष 4කට පසු ධාරණ අගය දෙලක්ෂ 20000ක් වූ යන්ත්‍රයක 2,20,000ක් වූ යන්ත්‍රයක ඵලදායී ජීව කාලය වර්ෂ 6කි. ඒ සුන්බුන් අගය රුපියල් 60,000කි. वर्ष 2කට පසු එහි ධාරණ අගය කොපමණ වී ඇද්ද? ආයි කියන්න නැවත කියනවා वर्ष 4කට පසු යන්ත්‍රයක ධාරණ අගය 2,20,000කි. 2,20,000කි. එහි ඵලදායී ජීව කාලය වර්ෂ 6කි. සුන්බුන් අගය රුපියල් 60,000කි. සුන්බුන් අගය රුපියල් 60,000කි. සුන්බුන් අගය රුපියල් 60,000කි. वर्ष 2කට පසු එහි ධාරණ අගය කොපමණද? දැන්ට ධාරණගේ අවුරුදු 4කට පස්සේද කොතන දීලා තියෙන්නේ? බලා ගන්න බෝඩ් එක දිහා. මෙන්න මේමයි වෙන්නේ. අපි දැන් මට මතක නැහැ ගාන. ඵලදායී ජීව කාලය අවුරුදු 6යිනේ. මේ බලා ගන්න.
1 2 3 4 5 6 1 2 3 4 5 6 මේ මොකක්ද සුන්බුන්නගේ නේ ඒ තියෙන සුන්බුන්නගේ එතකොට සුන්බුන්නගේ දීලා තියෙනවා ගාන කීයද 60යි ඔන්න මන් ලියාගත්තා ඊට පස්සේ කවුරු හරි ඉන්න නම්බර වැඩක් නැහැ එතකොට ඔන්න සුන්බුන්නගේ 60යි අවුරුදු 4කට පස්සේ ධාරණගේ ඒ කියන්නේ අවුරුදු කීයක් දැන් ෂය වෙලා කියලාද කියන්නේ යාලා ෂය කරලාද 4ක් අවුරුදු 4කට පස්සේ ධාරණගේ ළමයි අවුරුදු 4කට පස්සේ ධාරණගේ කියන්නේ මේ ගෙවිච්ච කෑල්ලද ඉතිරි කෑල්ල ධාරණගේ කියන්නේ ගෙවිච්ච කෑල්ලද ඉතිරි කෑල්ල ඉතිරි කෑල්ල ගෙවිච්ච කෑල්ලට කියනවා මොකද්ද යකෝ සමුච්චිත ෂය තේරෙනවා මේ ධාරණ අගේ සමානයි පිරිවැය ඍණ සමුච්චිත ෂය පිරිවැයෙන් කවුද මේ අඩු කරන්නේ ඍණ සමුච්චිත ෂය සමස්ත කෑල්ලෙන් අයින් කළා දානවා මොකද්ද මේ ෂය වෙච්ච කෑල්ල එහෙනම් ධාරණයෙන් පෙන්වන්නේ මොන ටිකද ඉතිරි ටික තේරුණාද එහෙනම් ධාරණයෙන් පෙන්වන්නේ ඉතිරි ටික පිරිවැය කියන්නේ මේ සම්පූර්ණ කෑල්ල එකෙන් අයින් කරන්න සමුච්චිත ෂය මේ ටික අයින් කරන්න එහෙනම් මෙතනින් ඉඳන් කොච්චරක් වටිනවා කියලාද කියන්නේ ගානේ 220යි 220යි දැන් අන්තිම සරලයි මේ ඒ 220න් පුතා 60ක් මොනවද සුන්බුන්නයි තේරෙනවද 220න් 60ක් සුන්බුන් ඒක අයින් කරාම තව අවුරුදු කීයක් තියෙන්නේ දෙකයි ඒක බෙදුවොත් දෙකෙන් 80ක කෑල්ලක් දෙන්න බලන්න එක අවුරුද්දකට හරිද එහෙනම් එක අවුරුද්දක ෂය කෑල්ල කීයද අභ්‍යාසය 80යි දැන් අර කියපු සමීකරණ දාලා මේක ගන්න බෑ මේක සාමාන්‍ය අවබෝධය තියෙන්න ඕනේ සරල භාග සංඛ්‍යා ගණිතය 6 වසර තේරුණායි කෑල්ලක් 80යි ආයෙත් කියලා දෙන්න ඕනි කියලා හිතන අය සෝරි කියලා දෙන්න ඕනි නෙමෙයි ඉගෙන ගන්න බෑ කියලා හිතන අය නම් දාන්න ඉගෙන ගන්න බැරි අය මොට්ටකම මේ උන්ගේ එහෙම කිව්වම විභාග පාස් වෙන්න පුළුවන් ඉගෙන ගන්න බෑ කියලා එහෙනම් අපි ඔක්කොටම ඉගෙන ගන්න මේ අඩා ඵලදායි ජීව කාලය අවුරුදු 6යි නේද ආයි මං කියලා දෙන්නම් ඵලදායි ජීව කාලය අවුරුදු 6යි 1 2 3 4 5 6 1 2 3 4 5 6 මේ කෑල්ලට කියනවා මොකක් කියලාද සුන්බුන්නගේ 60යි සුන්බුන්නගේ 60යි ඔන්න දෑව 60 මේ සමස්ත කෑල්ලට කියනවා මොකද්ද පිරිවැය මේ කෑල්ලට කියනවා ෂය කළ හැකි අගේ අවුරුදු 4ක් ගෙවිලලු සමස්ත කෑල්ලට කියනවා පිරිවැය ඒකෙන් ගෙවිච්ච කෑල්ල අයින් කරාම එන උත්තරේට මොකද්ද කියන්නේ ධාරණගේ සමස්ත කෑල්ලට කියනවා පිරිවැය ඒකෙන් සමුච්චිත ෂය අඩු කළ පසු සමස්ත කෑල්ල පිරිවැයෙන් සමුච්චිත ෂය අඩු කළ පසු ඉතිරි කෑල්ල මොකද්ද ධාරණගේ එහෙනම් පුතා පැහැදිලිව මේ අවුරුදු 4 ගෙවුනට පස්සේ ඉතිරි කෑල්ල කීයයි කියලා අභ්‍යාසය කියනවා 220යි ඒ 220 නුත් 60ක් මොනවද සුන්බුන්නගේ එහෙනම් පුතා 220න් 60ක් සුන්බුන්නගේ නම්
මේ ටික කීයද? ඔය කෑල්ල කීයද? මේ අවුරුදු දෙක වටින්නේ කීයද? මුළු කෑල්ල 220යි. ඒ 220න් 60ක් මොනවද? සුන්බුන්නගේ නම් මේ දෙකේ ඉතිරි කෑල්ලේ වටිනකම කීයද? 160යි. ඔය 160 සමාන අවුරුදු දෙකකටනේ බෙදේ. ඒක සමාන අවුරුදු දෙකකින් බෙදුවොත් එහෙම එක කෑල්ලක් කීයද කියලාද මේ කියන්නේ? 80යි. දැන් අපිට පුළුවන් 80 වැඩි කිරීම 6 ධන 60. මේ මොකක් ගත්තද? එක කොටුවක් කීයද පුතා? 80යි කියලා හොයාගත්තනේ. එවැනි කොටු කීයක් තිබිලා තියෙනවද මේ වත්කමේ? 6යි. එහෙනම් 80 වැඩි කිරීම 6 ධන මේ මොන කෑල්ලද? සුන්බුන්නයි. එහෙනම් 80 ඒවා 6ක් 480යි. ධන මේ 60 ගත්තම පිරිවැය කීයද? 540. පිරිවැය 540යි. දැන් ගාන කියන්නේ 540 ගාන කියන්නේ අවුරුදු දෙකකට පස්සේ දාරණගේ කීයද කියලානේ අහන්නේ. මංගා ෆෝන් එක ගන්න. අවුරුද්දක් 80යි නම් අවුරුදු දෙකක් 160යි. එහෙනම් 540න් 160 අඩු කරන්න. 540න් 100ක් අඩු කරාම 440 440න් 60ක් අඩු කරාම 380. 380යි උත්තරේ. 380යි දාරණගේ. තවත් නොතේරුණු අය ඉන්නවද? තව පාරක් කියලා දෙන්න ඕනි කියලා හිතන කවුරු හරි ඉන්නවනේ ඉක්මන දාන්න. ඔව් මේ 440 කොහොම ආවත් දන්නේ නැහැ. මේ එන කොටකට 440 ඇවිල්ලා. ඔව්. මා ආපෞසරයක් කියලා දෙන්න. ආයි කියලා දෙන්නලු. හරි මම මේ තුන්වෙනි පාර කියලා දෙන්න. බලා ගන්න බෝඩ් එක දිහා. මම මුලින්ම තුන්වෙනි පාර ගියා දුන්නා නම් කේස් එක හරි මේක. බෝඩ් එක දිහා බලා. නෑ මම මේ જાතිය තව අභ්‍යාසයක් දීලා ඒක හදවන්නම්. හරිද? මම අර ඉස්සල්ලත් ඕක තමයි කරේ. මොකද මේ එතකොට ගණන් දෙකක් තියෙනනේ මේ જાතිය වලට හදලා ප්‍රැක්ටිස් කරන්න. ලියා ගන්න මේ ගන්න. දැන් ඔය බැරි වුණා කියලා හිතන අය මට ඉගෙන ගන්න බෑ කියලා මතුරු ඉන්නේ නැතුව මේක හදන්න උත්සාහ කරන්න. ඊට පස්සේ මේකත් මම කියා දුන්නම ඔයාලට ගණන් දෙකක් තියෙනවා ඒකම හදා බලන්න. ලියා ගන්න. දැන් මම මේ හදන ඒවා දිහා බලන්න එපා. ලියා ගන්න. යන්ත්‍රයක
वर्ष 6කට පසු ධාරණාගය वर्ष 6කට පසු ධාරණාගය රුපියල් 4,40,000ක් රුපියල් 4,40,000ක් බලන්න එපා ඉතින් පේනවනම් 4,40,000ක් 4,40,000ක් ඒ සුන්බුන් අගේ රුපියල් 1,40,000ක් ඒ සුන්බුන් අගේ රුපියල් 1,40,000ක් ඵලදායි ජීව කාලය වර්ෂ 11ක් දැන් හරිය වැම්පෙන්නේ නැහැ ඵලදායි ජීව කාලය වර්ෂ 11ක් ඵලදායි ජීව කාලය වර්ෂ 11ක් ඇතිද? වසර 9කට පසු එහි ධාරණගේ කොපමණද? වසර 9කට පසු එහි ධාරණගේ කොපමණද? chat එකේ දාන්න හදපු ගමන් පළවෙනි උත්තරේ කාගේද බලන්න. මූට මේ වෙන වැඩක් කරන්න වෙලාවක් නැහැ. ඒක ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා zoom කරලා හෙමීට බැලුවලු අර මං හදපු කෑල්ල. එච්චර මහන්සි වෙන්න එපා ගාලා හදපියද. සුන්බුන්නගේ 1,40,000ක් කියලා දුන්නේ. ක්‍රම ගොඩක් දාලා මෙන්න මගේ උත්තරේ. චානුක WJ28300 බලා ගන්න බෝඩ් එක දිහා කියේ 260යි ඔක්කොටමනේ උඩු ගහලා දෙවන්න 266 වැරදිද දන්නේ නැහැ මට බල මේක තව ටිකක් කළා තිබුණොත් එහෙම තව ආගියන් එනවා බෝඩ් එක දිහා බලා ගන්න ඵලදායි ජීව කාලය අවුරුදු 11යි 1 2 3 4 5 6 7 8 9 10 11 මෙන්න සුන්බුන්නගේ කීයද 140යි සුන්බුන්නගේ අවුරුදු කීයකට පස්සේ ධාරණගේ දීලාද 6කට පස්සේ එහෙනම් මේ ටික ගෙවිලා දන්නේ පිරිවැය මේ ටික ගෙවුනට පස්සේ ධාරණගේ කීයයි කියලාද ගානේ කියන්නේ 440යි පුතා ඒ 440න් 140ක්ම මොනාගේ සුන්බුන්නගේ එහෙනම් දැන් මෙන්න මේ කොටු සංඛ්‍යාව වටින්නේ කීයද 440 ඍණ 140 මෙන්න මේ කොටු සංඛ්‍යාව වටින්නේ 300යි 440 140 කයි වුණාම 300යි 1 2 3 4 5 අවුරුදු කීයද 5යි එක කෑල්ලක් කී එක කෑල්ලක් 60යි එක කෑල්ලක් 60යි ප්‍රශ්නෙන් අහන්නේ අවුරුදු කීයකට පස්සේ ධාරණගේ 10කට පස්සේ 9කට පස්සේ මං ඉස්සලා පිරිවැය හොයාගන්න 60 වැඩි කිරීම 11 එන උත්තරේ මොකද්ද පුළුවන් නම් කියන්න 660 නෙමෙයි මං අහන්නේ එන උත්තරේට කියන නම මොකක්ද ෂය කළ හැකි අගය එක අවුරුද්දක් 60 ඒ වගේ අවුරුදු 11 ෂය කළ හැකි අගය ධන 140 60 ඒවා 11 660යි 660ට 140ක් එකතු වුණාම 800 එහෙනම් පුතා පිරිවැය 800යි පිරිවැය 800යි සමුච්චිත ෂය මට ඕන අවුරුදු කීයක සමුච්චිත ෂයද 9ක් අපි දන්නවා එක අවුරුද්දක් 60යි නම් 9ක් 540යි
9ක් 540යි. එහෙනම් 800න් 540ක් අඩු වුණාම උත්තරේ 260. ඔන්න ධාරණගේ. පළවෙනි උත්තරේ මට මතක නැහැ නුවන්ති වගේ තිබුණේ. ගොඩාක් අයගේ උත්තර හරි 260 260 260 260 260 තව 260 ආයෙත් 260 අනේ තව 260 බුදුහාමේ තව බැලුවොත් එහෙම 260 මට නම් මගේ උත්තරේ විශ්වාසයි කියලා තියෙනවා MJ 110 මේ ලයින් එක මාලින්දු 120යි තවත් තියෙන උත්තර සර් තව ගානක් දෙන්නකො තරහ නැතුව ඒ වගේ ලියා ගන්න තරහ වෙන්නේ ඉන්න පොඩ හදා ගන්නකම් වර්ෂ 4කට පසු මාලිදු ඒකත් හරි ඒ ක්‍රමේ හරි වර්ෂ 4කට පසු ධාරණ අගය වර්ෂ 4කට පසු ධාරණ අගය 1,60,000ක් වන ලී බඩුවල 1,60,000ක් වන ලී බඩුවල ඵලදායී ජීව කාලය වර්ෂ 7කි එහි සුන්බුන් වටිනාකම රුපියල් 70,000ක් වර්ෂ 6කට පසු එහි ධාරණ අගය කොපමණද වර්ෂ 6කට පසු එහි ධාරණ අගය කොපමණද
දන්න. ඵලදායී ජීව කාලය අවුරුදු 7යි. 1 2 3 4 5 6 7 මේ සුන්බුන්නගේ. සුන්බුන්නගේ දීලා තියෙනවා 70යි. 1 2 3 4 5 6 7 අවුරුදු 5කට පස්සේ 4කට පස්සේ ධාරණගේ කීයද? 160යිලු. 160යි. මේ 160න් 70 අයින් කළොත් ඉතිරි වෙනවා 90ක්. ඒ 90 1 2 3 තුනෙන් බෙදාපුවාම එක අවුරුද්දක ෂය කෑල්ල 30යි. එහෙනම් මේ ටික ධන මේක 30 වැඩි කිරීම කීයද? 7. 30 වැඩි කිරීම 7. 30 7ක් 210 210යි මේ 70යි 280. දැන් අවුරුදු කීයක සමුච්චිත ෂයද? 6ක. 30 6ක් 180යි. එහෙනම් 280න් 180ක් ගියාම 100යි. උත්තරේ හැමෝගෙම හරි වගේ. ගොඩක් අයගේ හරි. මේකේ තව ගොඩාක් දේවල් තියෙනවා ඉගෙන ගන්න මේ පාඩමේ හොඳේ. අපි ආපහු සිකුරාදා හම්බෙමු. ළමයි මේ සිකුරාදාට පැය භාගයක් වැඩිපුර කරන්න ලෑස්තිලා ඉන්න. ඊළඟට මම ටියුට් ටික ආයතන තුනෙන් තියලා තියෙන්නේ අවසාන ගිණුම් ගැලපීම්. මේ පාඩම යන ගමන් ඒ පාඩමත් වෙනම කරනවා. දවස් දෙකේ පාඩම් දෙක කරන්න කියලා තමයි හිතන් ඉන්නේ. අර පහුවෙච්ච එක කොහොම හරි හදාගන්න. ඒතර පාඩම් දෙකම මේ මාසය ඇතුළත ඉවර කරගන්න try එකක් දෙමු. මේ මාසෙ කියන්නේ ලබන මාසෙ සත් දෙකක් වගේ ඇතුළත. ඒක නිසා ඒකත් ආයතන වලින් අරගන්න මහන්සිලා පාඩම් කරන්න බෑ කියලා හිතන්න එපා. බැරි නෑ මිනිස්සුන්ට පුළුවන්. තමන් විසින් තමන් බිම දාගන්න එපා. මට පුළුවන් මං කොහොම හරි කරනවා කියලා හිතාගෙන එක දිගට වැඩ කරන්න. කවුරුත් වෙනස්කම් කරන්නේ නෑ ඔයාලට. හැමෝම ආදරේ. මහන්සිලා වැඩ කරන්න. තමන් කැප වෙන්න. බැරි දේ නැවත නැවත බලන්න. උපරිමේ යොදවන්න. බාගෙට වැඩ කරන්න එපා. අරෙන් චුට්ටයි මෙහෙන් චුට්ටයි කරලා වැඩක් නැහැ. තමන් කරන දේ උපරිම කැපවීමෙන් හරියට කරන්න. නිදහසට කරුණු තියන්න එපා කවදාවත්. මට මේක නිසා බැරි වුණා, මේකින්ද මට මෙහෙම වුණා, මේකින්ද මට කරගන්න බැරි වුණා. ඕවා අහන්න කවුරු සූදානම් නැහැ අනාගතේ. අද කල යුතු දේ අදම කරන්න. එහෙනම් ඔයාලා හැමෝටම සුබ රාත්‍රියක්. ආයුබෝවන්.